සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔස්සේ මේ දිනවල අප සාකච්ඡා කරමින් සිටින්නේ සතර සතිපට්ඨානයට අයත් ධම්මානුපස්සනා කොටසෙහි පංච උපාදානස්කන්ධය පිළිබඳව. අපගේ මාතෘකාව ඇත්ත වශයෙන්ම ගත්තොත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඔබේ දන්නවා. ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි ප්‍රථම කාරණාව සතර සතිපට්ඨානයේ පිළිබඳව තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ දිනවල. එතකොට එහිදී කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් සාකච්ඡා කළා. ධම්මානුපස්සනා කොටසෙහි පංච නීවරණයන් සාකච්ඡා කළා. ඊළඟට පංච උපාදානස්කන්ධ කොටස තමයි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නේ නොම්බර 92 කැන්දලියද්ද පාලු ගණේ මුල්ල යන ලිපිනේ පදිංචි සිට මේෂ මාස 6කට පෙරෙහිදී මේ පරලොවගේ WALA වැලිවිට පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙන පින්වත් කේ අමරාවති මෑණියන්, ඒ වගේම දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ දායකත්වයෙන් යුක්තව තමයි අද මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ දායකත්වයේ සිහිපත් කරමින් අප වැඩසටහන ආරම්භ කරමු. වෙනද වගේම අදත් අපට මේ උතුම් ධර්ම කාරණාවන් පැහැදිලි කරලා දීම පිණිස, විග්‍රහ කරලා දීම පිණිස අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අදත් වැඩම කරන්න යෙදුණා. ප්‍රථමයෙන් අපි පින්වත් ස්වාමීන් වහන්සේව নমස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ අවසර වැඩසටහන ආරම්භ කරන්න. ස්වාමීනි, දැන් මේ වනවිට අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි සතර සතිපට්ඨානයේ කොටසේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කොටස සාකච්ඡා කරලා අවසන්. එතකොට ධම්මානුපස්සනා කොටස තමයි ආරම්භ කරමින් සිටියේ. එහිදී පංච නීවරණ කොටස සාකච්ඡා කළා. ඊළඟට පංච උපාදානස්කන්ධය ගැන. පංච උපාදානස්කන්ධ කොටස විග්‍රහ කරනකොට අපේ පින්න ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ මුල් කරගෙනමින් විග්‍රහය ආරම්භ කරමින් ඊළඟට ලස්සන සූත්‍ර දේශනාවක් සංයුත්ත නිකායේ තිබෙන මහා පුන්නමා සූත්‍රයේ ගියවර වැඩසටහනදී ඔබට මතක ඇති පින්වත්නි, ඒ විස්තර කරන්නට යෙදුණා අපේ පින්න ස්වාමීන් වහන්සේ. මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොකක්ද? උපාදාන කියන්නේ මොකක්ද? ස්කන්ධ කියන්නේ මොනවද? ආදී විදිහට ඊට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ ආස්වාදය, ආදීනව, නිස්සරණය, ඊට පස්සේ මේ කුමක්ද මේ පංච උපාදානස්කන්ධي උපාදාන වෙලා තියෙන්නේ? චන්දරාගය කියන වචනේ ඔබට මතක ඇති. ඒ ආදී විදිහට අපේ පින්න ස්වාමීන් වහන්සේට මූලිකව මේ පංච උපාදානස්කන්ධය ගැන පින්න ස්වාමීන් වහන්සේ කීවර වැඩසටහනේදී විස්තර විභාග කරන්නට යෙදුණා. පින්න ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍රයටම අදාළවම ඒ කෙමෙන් අපි විස්තරාර්ථකව සාකච්ඡා කරන්න ගියොත් ස්වාමීන් වහන්සේ දැන් ඊළඟට තියෙන ඇත්තටම ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ ස්කන්ධ කියන වචනේ. එහිදී අපිට ස්වාමීන් වහන්සේ විස්තර කරන්න දුන්නු කාලය සහ අවකාශය අතර පැවැත්ම පුන්නමා සූත්‍රයේ තියෙන විදිහටම. ස්වාමීනි, මොකක්ද මේ කාලය සහ අවකාශය අතර පැවැත්මට අදාළ කාරණාවන් එකින් එකට විස්තර වන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? අවසරයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ඉස්සෙල්ලා මේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අපි කතා කළා පංච උපාදානස්කන්ධය සම්බන්ධ කරුණු කිහිපයක්. පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිළිවෙල හරියටම දැනගන්නට ඕනේ පංච උපාදානස්කන්ධය අවබෝධ කිරීම පිණිස. ඒ කියන්නේ අපිට පේනවා දැන් පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයන් භෞතික ස්වභාවය ඉක්මවා ගියපු චෛතසික ස්වභාවයන් සහ ඒ වගේ මේ සිතේ සහ විඥාණය නාම රූප ආදී මේ දේවල් ඇසුරු කරගත්තු ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු සියුම් ධර්මයන් විදිහට දේශනා කරන්නේ. ඒතකොට මෙතෙන්දි විශේෂයෙන්ම අපි බලන්නට ඕනේ මේ පංච උපාදානස්කන්ධය ගැන හොඳ පැහැදිලි කර ගැනීමක්.
ඒ පැහැදිලි වටපිටාවක් මේ පංච උපාදානස්කන්ධය ගැන ඇති කරගත් හොඳ ශ්‍රුතමය ඥානයක් ඕනේ. ඒ පිළිබඳව හොඳ නිරවුල් කර ගැනීමකට සිතපත් කරගන්න. ඉතින් ඒකෙදී අපි දැනගන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධයේ ස්කන්ධ කියන, ඒ කියන්නේ ස්කන්ධ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි සාමාන්‍ය ස්කන්ධය කියලා භාවිතා කරන වචනය අපි විද්‍යාව තුලත් භාවිතා කරන එක නිකන් බර මනින්න ස්කන්ධය කියලා. එහෙම නැත්නම් රාශියක් ගොඩක් කියන අදහසින් නොයෙක් අර්ථයෙන් පාවිච්චි කරනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒකට පැහැදිලි නිර්වචනයක් ලබා දීලා තිනවා බුද්ධ වචනේ. මේ ස්කන්ධ කියලා කියන්නේ කුමන අර්ථයෙන්ද කියන එක. එතකොට ඒ භික්ෂුන් වහන්සේ විමසපු අවස්ථාවේදී ස්වාමීනි මේ ස්කන්ධය කියලා ස්කන්ධ කියන වචනය මේකට පනවලා තිනවා. මේ පැනවීම ආවේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකෙදි පැහැදිලිව දේශනා කළා යම්කිසි රූපයක් වේද කාලත්‍රයට අයිති. කාලත්‍රය කියවම අතීත වර්තමාන අනාගත මේ තමයි ලෝකේ පනවන්න පුළුවන් කාල ස්වභාවය. ඊට වඩා කාලයක් පනවන්න බෑ කිසිම කෙනෙකුට. කාලය කියන එක ওই කරුණු තුනෙන් බැහැරව පනවන්න පුළුවන් කමක් නැහැ. යම් දෙයක් කතා කරනවා නම් ඒ කාලය තුනට අයිතිව තමයි කතා කරන්න තිබෙන්නේ. කො අතීතයේ දෙයක්, එහෙම නැත්නම් අනාගතයේ දෙයක්, එහෙම නැත්නම් වර්තමාන මොහොතේ. ඊළඟට අවකාශය කියන්නේ පවතින පුළුවන් වටපිටාව, පවතින පුළුවන් ස්වභාවය. ඒ තමයි තමා තුළ වෙන්න පුළුවන්. කියන්නේ අජ්ජත් කියලා පාලියෙන් කියනවා. අජ්ජත් කියන්නේ තමාගේයි සලකන, තමාගේයි සලකාගත්. එහෙම නැත්නම් තමන්ට අයිති කියන අර්ථයෙන් අජ්ජත් කියන වචනේ භාගතුන් වහන්සේ වදාලා. ඒතර රූපයක් තියෙන්න පුළුවන් තමන්ගේයි සලකාගත්. ඒ කියන්නේ තමන්ගේයි සලකාගත් ස්වභාවයක් රූපමය වශයෙන්. ඊළඟට විදීම වශයෙන් තමන්ගේ සලකාගත් දෙයක්. ඊළඟට හඳුනා ගැනීම, සංඥා, ඊළඟට සංඛාර, චේතනා පහළ කිරීම, සංඛාර, ඊළඟට විඥාන. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේම තමාගේයි සලකන ස්වභාවයෙන් ලෝකයා යම් ගැනීමක්, යම් පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම සම්මුති වශයෙන් තියෙනවා බහිද්ද. එතකොට ඒක සාපේක්ෂයි. දැන් අපි ගත්තාම කෙනෙකුට ආධ්‍යාත්මික දේ තව කෙනෙකුට බාහිරයි. තව කෙනෙකුට බාහිර දේ තව කෙනෙකුට ආධ්‍යාත්මිකයි. ඒක සාපේක්ෂ බවක් තියෙනවා. මේ කරුණු අටටම ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන හැර කාලයට අයිති ටික හැර අනිත් කරුණු අටටම තියෙන සාපේක්ෂ බව. එකිනෙකට සාපේක්ෂ බව. ඒක එකිනෙකාට පෞද්ගලික දෙයක්. එතකොට මේක පොදුවේ අපි වචන තුලින් විග්‍රහ කරාට ඒ සැලකීමේදී සහ විමසීමේදී නුවණින් විමසීමේදී ඒක එකිනෙකාට පෞද්ගලික වූ ස්වභාවයක්. ඉතින් ඒ වගේ ආධ්‍යාත්ම බාහිර ඊළඟට ගොරෝසු. දැන් ගොරෝසු කියලා කොහොම අපිට රූපය කියන එකේ ගොරෝසු භාවය එකපාරට හිතා ගන්න පුළුවන් අපිට යම් ප්‍රමාණයක්. සම්පූර්ණයෙන් හිතා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. නමුත් යම් ප්‍රමාණයකට හිතා ගන්න පුළුවන් රූපය කියන්නේ මේ ගොරෝසු දෙයක්. රූපේ සියුම් බව කියන්නේ ඒතකොට සතර මහා ධාතුන්ගේ සියුම් බව නිසා හටගත් ස්වභාවය. දැන් අපි ගත්තාම දැන් අපි හිතමු ගොඩනැගිල්ලක් කියලා. ගොඩනැගිල්ල කියන එකේදී සහ මේ කයක් රූපයක් රූප ස්වභාවය කියන කයක් කියන එකේදීත් ගොඩනැගිල්ලක් කියන එකේදීත් සතර මහා ධාතුන්ගේ තිබෙන වෙනස්කම්. දැන් ඒකෙදි සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළ කරුණක් අපි කලිනුත් සිහිපත් කළා. එක් අවස්ථාවක සාරිපුත්ත මහ රහතන් වහන්සේ දර කොටයක් පෙන්නලා වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා මහණෙනි මේක කෙනෙකුට කැමති නම් මේ දර කොටේ පඨවි ධාතු හැටියට මෙනෙහි කරන්න පුළුවන් කියනවා. පඨවි ධාතු වශයෙන් වඩන්න පුළුවන් කියනවා. තව කෙනෙකුට කැමති නම් මේක ආපෝ ධාතු වශයෙන් උත් වඩන්න පුළුවන් කියනවා. තව කෙනෙක් කැමති නම් මේක වායෝ ධාතු වශයෙන්, තේජෝ ධාතු වශයෙන්, ඒ සතර මහා ධාතු වශයෙන් වෙන් වඩන්න පුළුවන් කියනවා. මොකද ඊට අවශ්‍ය වූ කොටස් මේ දර කොටේ තුල තිබෙනවා කියන නිසා. තිබෙන නිසා. දැන් අපිට දර කොටයක් දැක්කහම මෙතන ගොරෝසුව පේන්නේ එතන අපිට වායු ස්වභාවයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. ඊළඟට එතන ජලය යම් ප්‍රමාණයක් තිබෙනවා මිශ්‍ර වෙච්ච ස්වභාවයක් කියලා අපිට තේරෙන්නේ නැහැ. ඊළඟට ඒකෙත් යම් උණුසුම් ගාවක් ඒ කියන්නේ යම් තාපාංකයක් තියෙනවා කියලා තේරෙන්නේ නැහැ අපිට එකපාර. නමුත් ඒ හැම එකම ඒ කියන්නේ ඒ දර කොටේක වේවා යම් දෙයක වේවා ඒ සතර මහා ධාතුන්ගේ සංකලනයක්. ඒතර ගොරෝසු කියලා කෙනෙකුට දැන් අපි හිතමු කෙනෙකුට ගොරෝසු බව දැනෙනවා තදට දැනෙන දෙයක්. එහෙම නැත්නම් කෙනෙකුට ගොරෝසු බව දැනෙනවා දැන් අපි හිතමු තදට හුලං හමනකොට. එතකොට ඒ හුලඟ ගොරෝසුයි. දැඩි කියලා තදයි කියලා දැනෙනවා. ඒකත් ගොරෝසුයේ සැලකීමක්. ඊට පස්සේ සමහරවිට ලාවට ශරීරයට හුලම් පාරක් වදිනකොට
ඒක හිතනවා, ඒක දැනෙනවා, ඒක සියුම් දෙයක්. අර තරම් ගොරෝසු නෑ. දැන් මේ සාපේක්ෂවනේ තියෙන්නේ. එකකට එක සාපේක්ෂයි. ඒ වගේ ගොරෝසු සියුම් බව එකිනෙකාට පෞද්ගලිකව වැටහීමක්. ඊළඟට හීන ප්‍රනීත, හීන කියලා කියන්නේ පහත් ස්වභාවයෙන් යුක්තයි. සමහර දේවල් සලකනවා පහත් කියලා. සමහර අයව සලකනවා ඒ උසස් ශ්‍රේෂ්ඨයි කියලා. ඊළඟට සමහර කෙනෙක් සලකනවා සම්මුති වශයෙන්ම තියෙනවා උසස් දේවල්, පහත් දේවල්. සාමාන්‍ය ලෝකෙ පිළිගැනීම වශයෙන්. එකිනෙකාටත් පෞද්ගලික දේවල් තියෙනවා. සමහර අය පිළිගන්න උසස් දේවල්, සමහර කෙනෙකුට ඒක එච්චර උසස් දෙයක් නෙමෙයි. ඒක පහත් දෙයක්. ඉතින් මේ ලෝකයේ පිළිගැනීම අනුව සම්මුති වශයෙන් තියෙන හීන ප්‍රනීත බව. එහෙම නැත්නම් උසස් පහත් බව. ඊළඟට දුර ළඟ බව. දුර කියලා කියන්නේ මේ තමන්ට දුරින් තියෙන යම් අපි යම් දුර ප්‍රමාණයක් සලකලා අපි කියන එක තමන්ට දුරින් තියෙන්නේ. එහෙම නැත්නම් යම් සීමාවක් සලකලා කියන දැන් මේක ඊට වඩා ළඟයි. ඒක සාපේක්ෂ බව, දුර ළඟ කියන එක. එතකොට මේ ඔක්කොම සාපේක්ෂව තියෙන පවතින පුළුවන් ආකාර. රූපයක් ඒ ස්වභාවය අටෙන් ඕනෙක විදිහකට පවතින්න පුළුවන්. ඊට පස්සේ ගන්ධ සුවඳක්, රසයක්, පහසක්, එතකොට පංචකාමයේ වේවා. ඊළඟ රූප වේදනා විඳීම් වේවා. විඳීම් දුරින් තියෙන දේවල්, ළඟින් තියෙන දේවල්, ගොරෝසු දේවල්, සියුම් දේවල්. එතකොට මේ විදිහට ගොරෝසු සියුම් බවින් යුක්ත විඳීම්, හඳුනා ගැනීම, චේතනා, විඥාන. එතකොට මේ ස්වභාවයන් සියල්ලම සාපේක්ෂව මේ පංච උපාදානස්කන්ධයම මේ පුද්ගලයා සත්‍ය බැඳී යන ස්වභාවයක්. ඉතින් මේක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තස්මාතිය භික්කවේ යංකින්ච රූපං. ඒ නිසා මහණෙනි යම් කිසි රූපයක් වේද අතීත අනාගත පච්චුප්පන්න. අතීත අනාගත වර්තමාන කාලය ඊට පස්සේ අතීතයේ තියෙන පුළුවන් ආධ්‍යාත්ම වශයෙන් බාහිර වශයෙන්. අතීතේ ඊළඟ අතීතයේ තියෙන පුළුවන් ගොරෝසු වශයෙන් සියුම් වශයෙන්. අතීතයේ තියෙන පුළුවන් උසස් වශයෙන් පහත් වශයෙන්. අතීතයේ තියෙන පුළුවන් දුර වශයෙන් ළඟ වශයෙන්. අතීතයේ නිරුද්ධ වී ගිය දේවල් ඒ අටටම කොටස් අටටම දාන්න පුළුවන්. ඊට පස්සේ වර්තමානයේ හටගත්තු දේවලුත් ඔය කොටස් අටටම අදාළව දාන්න පුළුවන්. ගොනු කරන්න පුළුවන්. ඊට පස්සේ අනාගතයේත් අනාගත කාලයට අයිති ආධ්‍යාත්ම බාහිර වශයෙන්, ඊට පස්සේ ගොරෝසු සියුම් වශයෙන්, උසස් පහත් වශයෙන්, දුර ළඟ වශයෙන් කියලා කොටස් අටකට බෙදන්න පුළුවන් අනාගත දේවලුත්. ඔය විදිහට විදර්ශනා වඩනවා සබ්බං රූපං. එවැනි වූ සියලු රූපයන් නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. එතකොට අතීතේට අර විදිහට 8 විදිහකට අරගෙන ඊට පස්සේ වර්තමානයේ 8 විදිහට අරගෙන අනාගතයට 8 විදිහට අරගෙන එහෙම ගන්න පුළුවන්කම තියෙනවා. ඔක්කොම ස්වාමීනි සබ්බං රූපං කියලා. සබ්බං රූපං කියලා ඒ අතීත අනාගත කාල තුනට අයිති ඒ සියලු දේවල්. එතකොට සබ්බං කියන එක අර්ථවත් වෙන්නේ ඒක. අර්ථවත් වෙන්නේ සියල්ල කිව්වහම එතකොට ඒ තියෙන්නේ සම්පූර්ණ අර්ථයක්, පරිපූර්ණ අර්ථයක්. ඒ නිසා ඒ ආකාරයට යම් කෙනෙක් නුවණින් විමසනවා නම් මෙය මාගේ නොවේ. නේතම් මම නේසෝ හමස් මේ මම නොවේ. නේසෝ මේ අත්තාති. මේ මාගේ ආත්මයකට, ඒ කියන්නේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. කියලා මේ විදිහට නුවණින් දැකීමක් මේක. ඒ කියන්නේ දැන් අපි ශ්‍රුතමය ඥාණයෙන් ඇති කරගත්තු විමර්ශනය තුළ මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා රූපය, ඉති රූපං. දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඉති රූපං, ඉති රූපස්ස සමුදය, ඉති රූපස්ස අත්ංගමෝති. ඉති රූපං මෙය රූපය යයි. එතකොට රූපය කියන එක පැහැදිලි කර ගැනීමක්. ඊළඟ රූපේ ආස්වාදය, එහෙම නැත්නම් රූපේ ආදීනවය, රූපේ නිදහස් වීම, ඊළඟ රූපේ හට ගැනීම, රූපේ නැතිවීම. එතකොට මේ කරුණ ඔක්කොම පිළිබඳ හොඳ නිරවුල් කර ගැනීමක් ශ්‍රාවකයෙකුට උවමනයි. ඒ නිරවුල් කර ගැනීමත් එක්ක තමයි මේ විමසීමට එන්න තියෙන්නේ. ඒ විමසීමට පැමිණිච්ච ශ්‍රාවකයා දකිනවා, නුවණින් දකිනවා මේ රූපය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ කියන්නේ මේක හේතුඵල ධහම නිසා උපන්න දෙයක්. හේතුඵල ධහමේ සකස් වීම මත හැදුන දෙයක්. ඒ හේතුඵල ධහමේ නිරුද්ධ වීම ඒ මොහොතේදී සිද්ධ වෙනකොට ඒ මොහොත තුලම මේ ස්වභාවය නිරුද්ධ වෙලා යනවා. මේ උපාදානිය නැති වෙලා යනවා. මේ බන්ධනය සිඳිලා යනවා. එතකොට මේ බන්ධනය සිදෙන විදිහට කල්පනා කරන්න නම් ඔය දැක්ම ඒ විමර්ශනය පැවැත්විය යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා මේ විදිහට කල්පනා කරද්දී
සුතවාරිය ශාවකෝ. එවම් පස්සම් භික්කවේ සුතවාරිය ශාවකෝ. මහණෙනි ඔය විදිහට දකින්න. ඔය විදිහට විමසන. ඔය විදිහට අවබෝධ කරගත්තු ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ ආර්ය ශ්‍රාවකයා රූපය ගැන රූපස්මින්පි නිබ්බින්දති. දැන් මේ ශ්‍රාවකයාට ඇලෙන්න බැඳෙන්න උවමනා කරන කිසිම දෙයක් මේ ලෝකයේ තුල නැති බව ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දන්නවා. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් දකිනවා. ඥානතෝ පස්සතෝ ආසවානං khයං වදාමි. දන්න කෙනාටත් දකින කෙනාටත් භාග්‍යතුන් වහන්සේ මේ බන්ධන සියල්ල සිඳ යනවා කියලා දේශනා කළා. ඒ නිසා ශ්‍රාවකෙක් සතිපට්ඨානෙ වඩනකොට දැන් ඉති රූපං කියවා මේ රූපය කියලා එතකොට යමක් හඳුනා ගන්න එපා. ඒ හඳුනා නොගෙන අපිට මොකද්ද පෙන්වන්න තියෙන්නේ? මොකද්ද ඒ ගැන අපි දරන අදහස? අන්නේ කරුණ දැන් ඉති රූපං කියලා කිව්වහම මේ රූපයයි. දැන් අපි භාග්‍යතුන් වහන්සේ ගැන බුදුගුණ සඳහන් කරනකොට ඉතිපිසෝ භගවා. මෙසේ ඒ භාග්‍යතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා ගුණ වශයෙන් දැනගන්නවනේ. ඒ වගේ පංච උපාදානස්කන්ධය ගැනත් ඉති රූපං. රූපය මෙයයි. රූපය මෙයයි කියනකොට ඒ රූප ස්වභාවය පිළිබඳ පැහැදිලි දැක්මක්, පැහැදිලි වැටහීමක් ඇති කරගත්තු ඥානයක් රූප ස්වභාවය කුමක්ද කියන ගැන ශ්‍රාවකයාට තිබිය යුතුයි. ඒ නිසා ඒ ශ්‍රාවකයා දැන් අර මහා පුණ්‍යම සූත්‍රයේ භාගතුන් වහන්සේ ඒ පැහැදිලි කරපු කරුණු ටිකත් එක්ක ඒ කියන්නේ මේ චන්දරාගෙන් බැඳී යාමක්. රූපය තුලත් නෙමෙයි උපාදානෙ තියෙන්නේ. රූපෙන් බැහැරවත් නෙමෙයි. විඳීම තුලත් නෙමෙයි. විඳීමෙන් බැහැරවත් නෙමෙයි. ඒ කෙරෙහි පවතිනා යම් චන්දරාගයක් ඇද කැමැත්තෙන් බැඳී යාමක්. ඒමයි උපාදානෙ. ඊළඟට සමාධි භාවනා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ලස්සන විස්තර විභාගයක් ඒ කියන්නේ මේ රූප උපාදානස්කන්ධයේ හට ගැනීම ගැන දේශනා කරනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ රූපය යම් කෙනෙක් රූපං අභිවදති අභිනන්දති අභිවතිදී අචෝසාය තිට්ඨති. මේ රූපය යම් කෙනෙක් සතුටින් පිළිගන්නවා. අභිනන්දති කියන්නේ ඒක සතුටින් පිළිගන්නවා. රූප ස්වභාවය. ඊළඟට අභිවදති. රූප ස්වභාවය ගැන සතුටින් කතා බස් කරනවා. ඒ කියන්නේ රූප ස්වභාවය කාලය අවකාශය අතර පවතින. කාලය අවකාශය අතර පවතින ඒ රූපය පිළිබඳව සතුටින් පිළිගෙන රූපේ සතුටින් පිළිගෙන රූපයට අයිති ස්වභාවයන් ගැන සතුටින් කතා බහ කරනවා. ඒක රූප උපාදානයට අයිති දේ තමයි යාගේ හිතේ වැඩෙන්නේ. ඊළඟට අජ්ජෝසාය තිට්ඨති. සිත අභ්‍යන්තරයේ කතා බහ සහ පිළිගැනීම නිසා සිත අභ්‍යන්තරයේ ඒ රූපය කෙරෙහි පවතිනා වූ බන්ධනය දැඩි වෙනවා. ඒ බන්ධනේ දැඩි වීම සමග uppajjati නන්දි. ඒ කෙරෙහි බැසගත් මුල් බැසගත් බලවත් වූ ස්නේහයක් කැමැත්තක් උපදිනවා. හැබැයි Taman දන්නේ නැහැ මේ රූපය කෙරෙහි මේක උපන්නේ කියලා. රූපය පිළිබඳවයි මේක ඇති වුනේ මේ බන්ධනේ කියලා දන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා රූපේ නන්දි තදුපාදාන. ඒ රූපය ගැන යම් කෙලෙස් සහිතව යම් බැඳීමක් ඇද්ද? නන්දි කියන්නේ කෙලෙස් සහිත වූ බැඳීම සිතින් ග්‍රහණය වීම. ඒ බැඳීමක් ඇද එයම උපාදානෙ බවට පත් වෙනවා. එයමයි උපාදානය. රූපය කෙරෙහි තියෙන. ඊළඟට තස්ස උපාදාන පච්චය භවෝ. දැන් එතනම හට ගන්නවා විපාක පින් සෝමනා කරන කර්මය. ඊළඟට භවපච්චය ජාති. ඒ ඉපදීම නිසාම මේ භවය නිසාම කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම නිසාම එතන ඉපදීම තියෙනවා. ඉපදීමට අයිති යමක් අයිති ධර්මයක් ඒ ස්වභාවය තුළ තියෙනවා. සකස් වීමක් තියෙනවා. ඊළඟට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවන්ති. පටිසමුපාදේ ඒ කියන්නේ ඒක තමයි පැවැත්ම. ආයය දිගින් දිගට මේ පවතින ස්වභාවය. එතකොට යම් ශ්‍රාවකයෙක් දැන් ඉති රූපං මේ රූපයයි කියලා ඒ රූප ස්වභාවය තේරුම් අරගෙන දැන් අපි රූපය ගැන කතා කළා ඉස්සෙල්ලා ඇසට පේන රූපය ඇසත් සතර මහා ධාතුන්ගේ සකස් වීමක්. බාහිර රූපයත් සතර මහා ධාතුන්ගේ සකස් වීමක්. එතකොට මේ දෙක අතර යම්කිසි සම්බන්ධයක් ගොඩනගනවා විඥාණයෙන්. ආධ්‍යාත්මික ඇසත් බාහිර රූපයත් සම්බන්ධ කරනවා මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න විඥාණය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥාණය. ඒ විඥාණය සහ මේ සියල්ලගේම එකතු වීම තුල යම් කිසි ආකාරයක සතර මහා ධාතුන්ගේ යම් සම්බන්ධයක් තියෙනවද යම් උපකාරයක් තියෙනවද මේ සකස් වීමට
ඒ සතර මහා ධාතුන්ගේ සම්බන්ධ වෙන සියලු ආකාරයම තමයි රූප උපාදානයි බවට පත් වෙන්නේ. ඒක පැහැදිලිව මහාතිපදෝම සූත්‍රයේදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතකොට එවැනි වූ කෙනෙකුගේ යම් රූපයක් ඇද්ද? එවැනි වූ ස්වභාවයක් තුළ යම් රූපයක් ඇද්ද? ඊළාට එවැනි වූ කෙනෙකු යම් මිදීමක් ඇද්ද? ඒක තමයි වේදනා උපාදානස්කන්ධය. මේ මොහොතේ ඒ ඇසුරු කරගෙන හටගන්න විඳීම. ඒ කෙරෙහි උපදින චන්ද්‍රාගය. ඊළඟට ඒ තුල හටගන්න යම් හඳුනා ගැනීමක්ද? ඒ ඇසුරු කරගත් යම් චේතනා පහළ කිරීම. සංඥා උපාදානස්කන්ධ, චේතනා උපාදානස්කන්ධ. චේතනා උපාදාන සංස්කාර උපාදානස්කන්ධය. ඊට පස්සේ ඒ ඇසුරු කරගත්තු යම් විඥාන ක්‍රියාකාරීත්වයක් ඇද මේ සියල්ලම. දැන් අපිට ඒක වෙන් කරන්න බෑ මේ ඒ කියන්නේ මේ කොටස විතරයි මෙතන තියෙන්නේ මේ කොටස මෙතන නැහැ කියලා. ඒ සඳහා වමනා කරන්නා වූ යම් කිසි ආකාරයක යම් සම්බන්ධතාවයක් ගොඩනගන දෙයක් ඇද්ද? ඒ සියල්ලම පංච උපාදානස්කන්ධයට අයිති. අන්න ඒ විදිහට මේ පංච උපාදානස්කන්ධයට අයිති සියල්ලම පිළිබඳව ඒ ස්වභාවයෙන් පිළිබඳව යම් වැටහීමක් වටහා ගැනීමක් ශ්‍රාවකයෙක් සිද්ධ කරලා ඔහු දකිනවා මෙයයි රූපය, මෙයයි විඳීම, ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාරං, ඉති විඥාන. මෙයයි රූපය, මෙයයි විඳීම, මෙයයි සංඥා, මෙයයි චේතනා, මෙයයි විඥානය කියලා මේ පංච උපාදානස්කන්ධයම හඳුනා ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ විදිහට රූපේ, වේදනාව, සංඥා, සංස්කාර මේ උපාදානස්කන්ධය හට ගැනීමනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් එක වෙලාවක එකයිද එතකොට ඒ කියන්නේ රූපයේද ප්‍රකට වෙන්නේ, වේදනාවද ප්‍රකට නැත්නම් මේ පහම එකටද වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ අවසර? දැන් අපි ගත්තහම පංච උපාදානස්කන්ධය කියන එකේදී ප්‍රකටව දැනෙන ස්වභාවයන් සමහරට එකක් වෙන්න පුළුවන්. එක රූපේ ප්‍රකටව දැනෙන්න පුළුවන්. එක විඳීම දැනෙන්න පුළුවන්. එක සංස්කාරය මෙතන හඳුනා ගැනීම. එතකොට ඒ අවස්ථාවේ තියෙන ස්වභාවය අනුව ඒක. නමුත් පංච උපාදානස්කන්ධයම එකට එකතු වෙන මොහොතක් තියෙනවා. එකට එකතු වෙන ගුණ වෙන මොහොතක් තියෙනවා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහාතිපදෝප සූත්‍රයේ පෙන්වලා දෙනවා මේ විදිහටයි පංච උපාදානස්කන්ධ එකට එක්රැස් වෙන්නේ. එකට ගුණ වෙන්නේ, එකට පවතින්නේ, එකට ක්‍රියාත්මක වෙන්නේ, එකට හටගන්නේ. මේ කරුණ යම් කෙනෙක් දැක්කොත් ඔහු බුද්ධ ශාසනය තුල බොහෝ දෙයක් කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා අඤ්ඤත්‍ර රූපාය, අඤ්ඤත්‍ර වේදනා, අඤ්ඤත්‍ර සංඥා, අඤ්ඤත්‍ර සංඛාරයේසු විඥානං උප්පජ්ජින්වා ආගතින්වා තිතින්වා කියලා. ඒ විදිහට අර ඒ කියන්නේ මේ රූපයෙන් තොර, විඳීමෙන් තොර, හඳුනා ගැනීමෙන් තොර, චේතනාවෙන් තොර විඥානයක පිහිටීමක්, පැමිණීමක්, බැස ගැනීමක්, වැඩිවීමක්, විපුල බවට පත්වීමක් මේ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා මේ කරුණු හතරෙන් තොරව. ඒ නිසා රූප වේදනා සංඥා සංකාර කියන හතර විඥානට්ඨිතියෝ විඥානයේ පිහිටඬ වමනා කරන සාධක කාරණා. එතකොට මේ කරුණු හතර ඇසුරු කරගෙන තමයි විඥානය පිහිටන්නේ වැඩෙන්නේ. යම් තැනක විඥානයක් තියෙනවා නම් ඒ ගැන කතා කරන්න තියෙන රූප වේදනා සංඥා සංකාර එකමයි. ඒ නිසා මේක වෙන් කරන්න බෑ. නමුත් ප්‍රකට වෙන්නේ සමහරට රූපේ වෙන්න පුළුවන්. ඉතින් දැන් අපි ගත්තාම සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ මිනිසුන්ට සිහිය කියන දෙයක් නැහැ. ඒ සිහිය නැති නිසා මේක මොකද්ද කියලාවත් තේරුම් ගන්න බෑ. මේක සකස් වීම ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා. මේ එකට එකට ප්‍රත්‍ය වෙලා එකිනෙකට උපකාරයන් සහිතව එකිනෙකට හේතු වෙන මේ ඔක්කොම එකට ගොනු වෙන, එකට ක්‍රියාත්මක වෙන ධර්මයන් කියලා. ඉතින් හොඳ බලවත් සිහියක් දියුණු නොකරන කෙනෙකුට රූපේ වෙන් කරලා, රූපේ ප්‍රකට කරගන්න, විඳීම වෙන් කරගන්න, හඳුනා ගැනීම වෙන් කරගන්න, චේතනා එහෙම නැත්නම් සංස්කාර වෙන් කර ගැනීම, විඥානය කියන එක හඳුනා මේ කිසිම දෙයක් කරන්න බෑ බලවත් සිහියක් නැත්තම්. ඊටාව ප්‍රබල වූ සිහියකින් කළ යුතු දෙයක්. ඉතින් අසිහියෙන් ඉන්න ලෝකයට සිහිය ගැන කතා කිරීම ඒක දුෂ්කරයි. ඒක අතිශයින්ම දුෂ්කර දෙයක්. ඒ වගේම ඒ තුල තියෙන ස්වභාවයන් ගැන පැහැදිලි කිරීම අතිශයින්ම දුෂ්කර දෙයක්. ඉතින් ඒ නිසා මිනිස්සු හරීම ලේසියෙන් මේවා තේරුම් ගන්න ඕන කියලා එක එක ලේසි ක්‍රම හොයන්නේ. ඒ ලේසි ක්‍රම හොයලා අවසානයේදී අමාරු වෙටනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අවවාදයේ තේරුම් ගන්න නැතුව. ඒ නිසා මනුස්ස ලෝකයේ අපිට කරන්න තියෙන කියන්නේ ශ්‍රේෂ්ඨම දේ තමයි මේ ධර්මයේ තුල හොඳ සිහියක් බලවත් කර ගැනීම. ඉතින් ඒ තුලින් ලැබෙන ප්‍රතිඵලය අපි ඒ තුල ඉඳලා ලබන්න ඕන දෙයක්. ඒක පුරුදු කිරීමෙන් ලැබෙ යුතු දෙයක්. ඒ තුල තමන්ගේ හිත පිහිටුවා ගැනීමෙන් ලැබෙ යුතු දෙයක්. දැන් අපි ඒක
සාමාන්‍යයෙන් මතු පිටින් අපි ස්පර්ශ කරන්න උත්සාහ කළාට ඒ මතු පිටින් ස්පර්ශ වීමක් නැහැ මේ ධර්මයේ. මේ ධර්මයේ තියෙන හොඳ සියුම් වූ ගැඹීර අර්ථය. ඒ නිසා ඒ අර්ථයන් පිණිස තමන්ගේ සිත පුරුදු කරගන්න නම් තමන්ගේ සිත ඒ අර්ථයන් තුල පිහිටුවා ගන්න නම් එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියපු පිළිවෙලටම මේ ධර්මය කරන්න ඕනේ. ධර්මයට අදාළ දේ පුරුදු කරන්න ඕනේ. ඉතින් පුරුදු කරොත් විතරයි මේකෙන් අපිට සිහිය දියුණු කරලා සිහිය බලවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා පැහැදිලිවම. ඒ සිහිය බලවත් කරගන්න නම් අපි හොඳ අවධානයකින් ඉඳගෙන මේවා තේරුම් ගන්න ඕනේ. ඒවට යොමු වෙන්න ඕනේ. ඉතින් යොමු නොවේ අපි කතා කරපුවමනේ මේක කතික මාත්‍රයකින් අවසන් වෙන ධර්මයක් නෙමෙයි. මේක ප්‍රගුණ කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරලා ඉක්මවා යන්න තියෙන දෙයක් මේ ජීවිතේ පිළිබඳ තියෙන අවබෝධය. ඉතින් ඒ தത്വයට පත් වෙන තුරු ශ්‍රාවකයෙකුට මේ දහම් කරුණු පිළිබඳව හොඳ පැහැදිලි කර ගැනීමකින් ඒ தത്വයට පත් වෙන තුරු නොපසුබසින උත්සාහකින් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් මේ දේශනා කරපු දැන් මේ සමාධි භාවනා සූත්‍රයේදී මේ රූපේ සමුදය ගැන දේශනා කළා. දැන් රූපස්ස සමුදය කියලා තියෙනවානේ. ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්ංගමෝති. මෙයයි රූපේ හට ගැනීම නැත්නම් සමුදය වීම, මෙයයි රූපේ නැතිවීම. අත්ංගම කියන්නේ අභාවයට යනවා. එතකොට රූපය සමුදය වෙනවා කියලා කියන්නේ රූපය හට ගැනීම සහ මේ දිගින් දිගට භව පැවැත්මට උවමනා කරන පරිදි මේ රූපය පවත්වාගෙන යාම. දැන් සත්පුද්ගල ස්වභාවය තුළ තියෙන මේ නැවත නැවතත් මේ රූප ස්වභාවයට අර නොසිදෙන විඥානයක්. එහෙම නැත්නම් එකිනෙකට පරලොවත් පිහිටිය මෙලොවත් පිහිටිය. ඒ කියන්නේ මේ දෙපැත්තටම සම්බන්ධ වෙච්චි. අතීතයට අනාගතයට සම්බන්ධ වූ වර්තමානයේ විඥාන ස්වභාවයක් පවත්වනවා. ඒ විඥාන ස්වභාවය දෙපැත්තේ මූට් වෙලා තියෙන්නේ. විඥාන ධාරාව කියලා භාගතුන් වහන්සේ පෙන්නලා දෙන්නේ. එතකොට මේ විඥාන ධාරාව මේ එකිනෙකට සම්බන්ධ දෙයක්. ඒ සම්බන්ධය අපි හිතමු මේ මොහොතේදී ශ්‍රාවකයෙක් තුළ ඒ තියෙන විඥාන ධාරාවේ සිඳීම සිද්ධ වුණොත් ඊළඟ මොහොතට කෙලෙස් සහිතව ගෙනියන්නේ නැත්තම් මේ මොහොතේ අරහත්ත්වයටපත් වෙනවා. එතකොට ඒක මේ කියන්නේ මරණින් මත්තේ සිද්ධ වෙන ගන්න මේ අරහත්ත්වය කියන එක. ස්වාමීන් වහන්සේ ඔයත් එක්ක පොඩි කරුණක් මතක් වුණේ ස්වාමීන් වහන්සේ. දැන් විස්තර වෙනවානේ ස්වාමීනි අවසර මේ විඥානේ නිරුද්ධ වෙනවා, විඥානේ නැති වෙනවා, විඥානේ චුත වෙනවා. ඔය වගේ කියන්නේ එක් සමාන එකක්ද ඕක වෙනසක්ද? චුත වෙනවා විඥානේ චුත වෙනවා කියනවා, විඥානේ ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා කියනවා. වෙනසක්ද සමානකමක්ද මොකක්ද ස්වාමීනි? විඥානේ චුත වීම කියලා කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරේ පැහැදිලිවම විඥානේ චුත වීම කියලා මරණය. එතකොට මරණය කියන එකේදී තියෙන ස්වභාවය තමයි මිනිස්සුෙකුට ඉදෙන්න පුළුවන් මේක මේ එහෙනම් මේ ස්වභාවයමද ඊළඟ ජීවිතයට යන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. මේ ස්වභාවයමද ඊළඟ ජීවිතයකට යන්නේ. මොකද එකම විඥානය. දැන් සාති භික්ෂුවට ඇතිවෙච්ච ප්‍රශ්නේ නෙවෙයි. සාති භික්ෂුවට ඇති වුණා මේ භවයෙන් භවයට යන විඥානයක් තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගෙනලා ඇහුවා මේ භික්ෂුව කිව්වා ඔව් කියලා. එහෙම එකක් මම දන්නවා කියලා, තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අහුවා නුඹ එහෙම එකක් දන්නේ කොහොමද? එතකොට මේ කරපු කර්මයන් විදවන, කරපු කර්මයන් අරගෙන යන යම් දෙයක් තියෙනවද? මෙන්න මේක තමයි කියන භවයෙන් භවයට යන විඥානය කියලා කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ දාලා හිස් පුරුෂේ මම කවද්ද අහන ඔය වගේ ධර්මයක් දේශනා කරලා තියෙනවා. එවැනි ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කළා නැහැ කියලා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දිහාට හැරිලා කියනවා මහන්නේ බලන්න කියන මේ හිස් පුද්ගලයා. මේ හිස් පුද්ගලයාට බුද්ධ ශාසනයේ උණුසුමවත් ලැබිලා තියෙනවද කියලා. ඒ කියන්නේ මේ ස්වභාවය ගැන දන්නේ නැති කෙනාට මේ බුදු ශාසනය ප්‍රයෝජනයක් නැහැ. මේක හේතුඵල ධමයක්. හේතුව නිසා උපදින දෙයක්. මොහොතක් පාසා හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නැති වෙන ධර්මතාවය. ඒතකොට මොහොතක් පාසා නැති වෙන හටගන්න ධර්මතාවයේ යුක්ත දෙය ඊළඟ ජීවිතයට විතරක් නිත්‍ය වෙන්න බෑනේ. ඊළඟ ජීවිතයට යනකොට මේක නිත්‍ය එකක් වෙන්න බෑනේ. එතකොට ඒක පැහැදිලිව කුතුහල ශාලා සූත්‍රයේදී භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා මේ විඥානේ චුත වුණා කියලා කියන්නේ විඥානේ බැහැර වුණා කියලා කියන්නේ එතකොට මේ ස්වභාවය එතින්ට ගෙන යාමක් නෙමෙයි. මේක හේතුව නිසා මේ සිද්ධ වෙන ක්‍රියාපටිපාටියමයි. නමුත් මරණයටපත් වෙනකොට යම්කිසි වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි විඥානේ මේ කායික ස්වභාවය අතහැරලා මේ දරාගින්න කායික ස්වභාවය අතහැරලා විනත් වූ කායික ස්වභාවයකට පැමිණීමක්. නමුත් ක්‍රියාවලියේ වෙනසක් නැහැ. එතන තියෙන විශේෂිත වූ සම්බන්ධතාවය ගොඩනගෙන මොහොතක් පමණයි. අලුත් තැනකට විඥානය පිහිටනවා. එතකොට ඒත්
ස්වභාවයේ විදිහට තියෙන අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන හේතුඵල ධර්මයේ ක්‍රියාකාරීත්වයමයි. නාම රූපේ සකස් වීමමයි. ඒතකොට ඒක යම් වේගකින් වෙනස් වෙනවද මේ ජීවත් වෙන කාලය තුළ? ඒ වගේම වෙනස් වීමකට අනිත්‍ය ස්වභාවයකට අනාත්ම ධර්මතාවයකට භාජනය වෙමින් තමයි ඒ ස්වභාවය මෙතනින් චුත වෙන්නේ. එහෙම නැතුව නිත්‍ය භවකටපත්ව නෙමෙයි. ඒ නිසා මේ දැන් බිරිඳුරාජ ප්‍රශ්නේ වගේ තියෙනවා ගහක උපමාවක් අරගෙන. ගස්වල බීජයක උපමාවක් අරගෙන. ඒතර ගහකින් බීජයකට එන සාරය ඒකෙන් එවැනි වූ ගහක් උපද්දවන්න උවමනා කරන සාරයක් ඒ බීජයේ තියෙනවනේ. හැබැයි කලින් ගසමත් නෙමෙයි වෙන එකකුත් නෙමෙයි. ඒතකොට මේ ස්වභාවය ගත්තාම මේක ලෝකේ පවතින ධර්මතාවයක්. ඒ කියන්නේ මේ සත්ත්ව ස්වභාවය සත්පුද්ගල ස්වභාවය තුල මේ අනිත්‍ය වූ ධර්මතාවයට අයිතිව අනාත්ම වූ ධර්මතාවයට අයිතිව මේ ඉක්මනින් වේගෙන් වෙනස් වෙන ධර්මතාවයට අයිතිව ගමන් කරන විඥාන ධාරාව. පවතින ක්‍රියාත්මක වෙන විඥාන ධාරාව. ඒතකොට ඒක එක මොහොතක්වත් ස්ථිර එකක් නෙමෙයි. නිරුද්ධ වෙනවා ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මේ තණ්හාව ඉතුරු නැතුව නිරුද්ධ වීම. එතකොට ජීවත සිටියේදී ශ්‍රාවකේ දැන් එක තැනක කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා ප්‍රශ්නයක්. අහනවා ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ ඇස රූපයට බැඳිලා තියෙනවද රූපය ඇසට බැඳිලා තියෙනවද කියලා. ඒතර අපිට ඊළඟ කොටසේදී මේක දැනගන්න පුළුවන් විස්තර වශයෙන් මම මේ කෙටියෙන් මතක් කරන්නම්. එතකොට එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේක ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. මෙතන තියෙන යම් චන්දරාගයක් යම් නන්දියක් ඇද්ද ඒන් තමයි ඒක තමයි මෙතන සංයෝජනය. එකතු කරන බන්ධනය. එතකොට රහතන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේට ඇස පැනවෙනවා. ඇස කියන දේ ප්‍රකෘති ස්වභාවයෙන් තියෙනවා. ඊළඟ රූපත් බලනවා. නමුත් ඒ කෙරෙහි පවතින චන්දරාගය, නන්දිරාගය ඊළඟට ඒ කෙරෙහි කෙලෙස් සහිත වූ බන්ධනයන් මේ කිසිවක් නැහැ. ඒ කිසිවක් නැති ස්වභාවයක්. ඉතින් ඒ ස්වභාවය තුළ තථාගතයන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට කෙලෙස් සහිත බවක බන්ධනයක් නැති නිසා නැවත උපතක් පිණිස වමනා කරන කර්ම ධාතුව, කර්ම ස්වභාවය සකස් වීමක් ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ හෝ රහතන් වහන්සේගේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඒ සිද්ධ නොවීම තුළ උපතක් කරන්න වමනා කරන ධර්මයන් හැදෙන්නේ නැහැ. ඒක තමයි ඉතුරු නැතුවම නිරුද්ධ වීම කියලා කියන්නේ. ඒකේ අපරසේසා නිරුද්ධන්ති කියලා භාගතුන් වහන්සේ දේශනා කරන. ඒකට කෙලෙස් සහිත ස්වභාවයක් ඉතුරු නැතුවම නිරුද්ධ වියාම තුළ විඥාණය ගැන කතා කිරීම නොපැනවෙනවා. පැනවෙන්නේ නැහැ. ඒ නොපැනෙන ස්වභාවයට කියනවා අපරිසේසා නිරුද්ධන්ති. ස්වාමීන් වහන්සේ එතකොට අපි සාකච්ඡා කරමින් මේ සමාධි භාවනා සූත්‍රයේ ඊළඟ කොටස මේ තියෙන ඉති රූපස සමුදය ඉති රූපස අත්ංගමෝ කියන. අත්ංගමෝ කියන. දැන් මේක අපිට ඇත්තටම සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේ සතිපට්ඨාන සූත්‍රය දැන් හැම කාරණාවකටම අදාළව තියෙන අජ්ජත්තං වා බහිද්ධා සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා. ඒකට ඒ කාරණාවට මේකත් අදාළයි. එහෙමයි. එතකොට දැන් අපි ආධ්‍යාත්ම බාහිර කියන එකක් දැනගත්තානේ. එහෙමයි. එතකොට ආධ්‍යාත්ම බාහිර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ සලකන බාහිරය සලකන. ඊළඟට සමුදය වය කියලා කියන්නේ ඊළඟට සමුදය අත්ංගමය. මේ රූපය සම්භවය වෙන විදිය නැති යන විදිය අත්ංගමයට කියන්නේ සම්පූර්ණයෙන් මේ රූප ස්වභාවය නැති වී යන ආකාරය. ඒකදී බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා සූත්‍රය දේශනා කරනවා යංකෝ බික්ඛු රූපම් පටිච්චුප්පජ්ජේ කියන රූපේ කෙරෙහි පවතින යම් සැපයක් සොම්නසක් ඇද්ද ඒක ආස්වාදේනේ. ඊට පස්සේ යම් කිසි රූපයක් කෙරෙහි පවතින යම් ආදීනවයක් කියලා කියන්නේ දුකක් දුම්නසක් ඇද්ද ආදීන වෙන්නේ. නිස්සරණය කියලා කියන්නේ ඒ කෙරෙහි පවතින චන්දරාගය දුරු වෙනවා. එතකොට චන්දරාගයකින් බැඳියන් නැත්තම් රූපේ පිළිබඳව චන්දරාගය ප්‍රහාණය වෙනවා නම් එතන ඒක අනබිනන්දති. ඔය ශ්‍රාවකය ගැන කතා කරන් සතුටින් පිළිගැනීමක් නැහැ. අනබිනන්දන්තෝ ඒ කියන්නේ එහෙම සතුටින් පිළිගැනීමක් නැත්තම් උපාදාන නැහැ. උපාදානයකට උමනා කරන හේතු සාධකේ නැතිව තමයි ඒ ස්වභාවය තියෙන්නේ. ඊට පස්සේ උපාදානයක් නැත්තම් නැති තැන භවය නැහැ. භවය කියලා කියන්නේ නැවත විපාක පිණිස කර්මයේ සකස් වීමක් පැනවෙන්නේ නැහැ. ඊට පස්සේ භවය නැත්තම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමනස් ආදී මේ කිසිම දෙයක් මේ සම්භවයක් කිසිම ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ.
ඉතින් මෙන්න මේ ස්වභාවයටපත් වීම අත්ංගම එහෙම නැත්නම් ඔය ස්වභාවය. ඊළඟට පංච උපාදානස්කන්ධය එක්රස් වෙන විදිහ දැන් මෙතන අපිට කරුණු දෙකක් තියෙනවා. භවය දිගින් දිගට සකස් වීමට උවමනා කරන සමුදයත්. ඊළඟට ඒ දිගින් දිගට සකස් වීමට මේ සකස් වීම නැතුව මුළුමනින්ම නිරුද්ධ වී යන ස්වභාවය නිරෝධයත් ගැන භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා දැන් මේ මොහොතක් පාසා හටගන්න නැති වෙන ධර්මතාවයටයි තියෙන මේක. මේ පංච උපාදානස්කන්ධය මේ මොහොතේ හටගන්න පංච උපාදානස්කන්ධය ඊළඟ මොහොතේ ඊට කරුණ නොයදෙනකොට වෙන පැත්තකට මාරු වෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම අපි හිතමු අපි යම් මලක් දිහා එහෙම නැත්නම් යම් ගහක් දිහා අපි බලාගෙන ඉන්නවා. ඒ ගහක් දිහාව මලක් දිහා බලාගෙන ඉනකොට ඒ ගසක් කියන්නේ ගස දිහා බලාගෙන ඉනකොට ඒ ගසේ ස්වභාවය ඇසුරු කරගත්තු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහක එකතුවකින් අපි ඒ කෙරෙහි යම් චේතනාත්මක අපි යම් ක්‍රියාත්මක වීමක් තියෙනවනේ. ඒ වගේම තමයි අපි බලාගෙන රූප ස්වභාවය වෙන දිශාවකට අපි යොමු වෙච්ච ගමන් අපි වෙන දෙයක් දිහා බලපු ගමන් අර තියෙන ස්වභාවය කෙරෙහි හටගත්තු මේ පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයකටපත් වෙන එකක්. ඒතකොට මේ හටගත්ත එක ඊළඟ මොහොතේ වෙනස් වෙලා. එතනත් හට ගැනීමක් නැතිවීමක් තියෙනවා. ඒ හටගත්තු දේ නැති වෙනවා ඒ තැනම. වෙන දෙයක් කෙරෙහි අවධානය යොමු වෙච්ච ගමන් ඒ තුලින් හට ගන්නවා නැවත පංච උපාදානස්කන්ධය. ඒතර මේ ස්වභාවය මොහොතක් පාසා සිද්ධ වෙන දේ. ස්වාමීන් අවසර වෙත් එක දැන් සමහර කාරණු ධර්ම කාරණා විස්තර කරනකොට සංස දැන් ওই විදිහට දැන් කෙනෙක් ඔන්න මෙහෙම විස්තර කරනවා ජරා මරණ දැන් ඉපදීම කියන තැන විස්තර කරනකොට එතනදී විස්තර වෙන ශාස්ත්‍රණ දේශන කන්ධානම් පාතු භව ආයතනම් පටලාභෝ ආදී විදිහට මේ ස්කන්ධයන්ගේ පහළ වීමක් ඇද්ද? ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ පහළ වීමක් ලැබීමක් ඇද්ද? ඒ උපතයි. එතකොට මේ නැතිවීම එතනදී මරණය විස්තර කරන දේ එක්ක මරණයයි කියන්නේ. එතකොට ඔය කාරණා දෙකත් එක්ක සමහර අය කල්පනා කරනවා. සමහර අය කියනවා මේ විදිහට ඒ තමයි දැන් අපේ ශාස්ත්‍ර කීප තිබුණ දැන් මේ එක දිශාවක් බලලා ඊළඟ දිශාව බලනකොට රූපේ මේ වෙනස් වෙලා ඊට පස්සේ අලුත් රූපයක හට ගැනීම ඊට පස්සේ වෙනස් වෙලා ආය වෙන රූපයක් නෑ කියන්නේ ගත්තොත් මුළු පංච උපාදානස්කන්ධයේම ඒ මොහොතක් පාසා වෙනස් වෙමින් හට ගැනීමෙන් පවතිමින් නැති වී යන කරුණක් විස්තර කරනවා. ඒක ධර්මයේත් එහෙම සඳහන් වෙනවා. එතකොට ඒකට සමහර අය කියනවා මේකයි මරණය. මේ වර්තමානයේ අපි මැරෙනවා වර්තමානයේ ඉපදෙනවා කියනවා. සමහරු කියනවා නෑ ඒක නෙමෙයි ඒක වැරදි කියනවා. ස්වාමීන් දැන් කෝකද හරි කෝකද වැරදි? දැන් මෙතෙන්දී ඇත්තටම අපි තීරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මරණය කියන කාරණාව සහ ඒ වගේම ඉපදීම කියන කාරණාව පෙන්ලා දීපු විදිහ. එතකොට මෙතන පැහැදිලිවම තියෙනවා දැන් මරණයටපත් වෙන ස්වභාවය ගත්තාම භාගතුන් වහන්සේ කලෙබරස් නික්කේපෝ කන්දානම් වේදෝ ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ ආදි වශයෙන් මේ ජීවිතේන්ද්‍රිය සිඳී යාම කලෙබරය අතහැරීම ස්කන්ධයන්ගේ බිඳී යාම. ඒතර මේ විදිහට භාගතුන් වහන්සේ පැහැදිලිව මේ සම්මුති වශයෙන් තියෙන මරණය ගැන ලෝකයේ සම්මුතියක් වශයෙන් තියෙන මරණය ගැන තමයි මේ කතා කරන්නේ. ඒ නමුත් මේ භාගතුන් වහන්සේ අර්ථය එතෙන්දී බුදුරජාණන් වහන්සේ එහෙමනම් භාගතුන් වහන්සේට වරදින විදියක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ එහෙමනම් දේශනා කරන්න ඕනේ මහණෙනි මේක මොහොතක් පාසා තියෙන මරණයක්. නමුත් මේකේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා තියෙනවා මේ සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ සිඳිලා එක තැනකට මේ ගොනු වෙච්ච එකක් නෙමෙයි. මේක ඉපදීම කියන එක ලෝකේ පැනවෙන දෙයක්. සම්මුති වශයෙන් පැනවෙන දෙයක්. ඊළඟට ලෝක විවහාරයේ තියෙන දෙයක්. මරණය කියන එකත් ලෝක විවහාරයේ තියෙන දෙයක්. ඒ කාරණා භාගතුන් වහන්සේ වචන වලින් අර්ථ දැක්වුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නමුත් මේ ලෝකයේ නිත්‍ය ස්වභාවයෙන් නැති මොහොතක් පාසා වෙනස් වෙන හටගන්න ධර්මතාවයක් විදිහටත් මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ දේශනා කළා. ඒතකොට මේ දෙක නුවණ තියෙන ශ්‍රාවකයා මේ සම්බන්ධතාවය තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක මේ මොහොතේ මරණයටපත් වීම කියන එක ලෝකේ පිළිගන්න කාරණාවක් නෙමෙයිනේ. ඊළඟ ලෝකයේ සම්මුතිය ගැනනේ භාගතුන් වහන්සේ විවහාරය ගැනනේ කතා කරේ. ඒතකොට විවහාරයට උමනා කරන කරුණු භාගතුන් වහන්සේ කන්දානම් බෙහෙදෝ කලෙබරස නික්කේපෝ ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ චුති චවණතා බෙහෙදෝ කියලා ඒ විදිහට අර ඒ ලෝකේ පවතින ස්වභාවයන් අනුව කතා කරපු දෙයක්. එතකොට ඒකේ අඩුපාඩුවක් නැහැ. නමුත් මේ භාගතුන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කරපු දේ අපි විනාර්ථයකට ගැලපුවොත්
අන්න එතන වැරද්දක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකෙදි බුදුරජාණන් වහන්සේ ලෝක විවහාර ඉක්මවා ගිහිල්ලා ප්‍රකාශ කරපු දෙයක් නැහැ. ලෝක විවහාරය භාගතුන් වහන්සේ ලෝක විවහාර සීමාව තුළ ඉන්නවා. නමුත් පැහැදිලිවම අපිට තේරෙනවානේ දැන් රහතන් වහන්සේ නමක් බවට පත් වෙන දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච විදිහ අපි අහලා තියෙනවානේ. උන්වහන්සේ අරහත්ත්වයට පත් උනේ සීවිරියාවෙන් තොරව අරහත්ත්වයට පත් වුණා. ඒතකොට අරහත්ත්වයට පත් වෙලත් උන්වහන්සේ අවුරුදු 20ක් හෝ 40ක් මට මතක විදිහට ජීවත් වුණා. අවුරුදු 40ක්. අවුරුදු 120ක් උන්වහන්සේ වැඩ හිටියනේ. එහෙමයි. ඒතකොට අවුරුදු 40ක ජීවිත කාලය ඊට පස්සේ උන්වහන්සේ කොහොමද ගත කළේ? එතකොට කෙලෙස් දුරු වීම මේ මොහොතේ සිද්ධ වුණා. මේ මොහොතේම භවබන්ධනේ මුළුමනින්ම නිදහස් වුණා. එතකොට ඒක භාගතුන් වහන්සේ දේශනා කළ තියෙන නිරුපදේශ පරිනිර්වාණය අනුපදේශ පරිනිර්වාණය කියලා අර්ථ දෙකකින්. ඒතකොට සම්පූර්ණ කියන්නේ මුළු ජීවිත ඉන්ද්‍රියත් එක්කම නැතිව පිරිනවන් පෑමක් තියෙනවා. ජීවිත ඉන්ද්‍රියට අදාළ දේවල් පවතිනවා. නමුත් පිරිනවන් පෑමක් තියෙනවා. එතකොට මේ දෙකේදී භවයේ සකස් වෙන්න උවමනා කරන ජීවිතයේ පැවැත්ම සකස් වෙන්න උවමනා කරන ධර්මතාවයේ සහිතවන යම් කෙනෙක් ඉන්නේ. ඒ කෙනාට ඕනෙම මොහොතක ඒ ස්වභාවයන්ගේ උරුමය තියෙනවා. නමුත් කෙලෙස් රහිත ශ්‍රාවකයෙකුට කෙලෙස් රහිත රහතන් වහන්සේ නමකට ඒ ස්වභාවය පැනෙන්නේ නැහැ. ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ පවතින මරණය කියන එක භාගතුන් වහන්සේ අර්ථ දැක්වේ ඉපදීම කියන කාර්යත දැක්වේ ලෝක විවහාරය මත. ඒ ලෝක විවහාරය ඉක්මව යන්නේ නැතුව. ඊළඟට අනිත්‍ය ස්වභාවය ගත්තාම අනාත්ම ස්වභාවය ගත්තාම මොහොතක් පාසා හටගන්න තියෙන ධර්මතාවය. ඒක අනිත්‍ය බව. ඒ අනිත්‍ය ධර්මතාවය. එතකොට ඒක තේරුම් ගන්න ශ්‍රාවකයාට ජරා මරණ කියන දේ පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් ජරාවටපත් වීම කියන දේ අපිට වයස අවුරුදු 80 වෙන එකක් නෙමෙයිනේ. ජරාවටපත් වීම කියන දේ මේ ඉපදිච්ච මොහොතේ ඉඳන්ම සිද්ධ වෙන දෙයක්. ඉපදිච්ච මොහොතේ ඉඳන් අතීතේ නිරුද්ධ වී යනකොට මොහොතක් පාසා ඒක සිද්ධ වෙන දෙයක්. ඒතර මරණය කියන එක යාර්ථයෙන් ගලපන්න ගියොත් ඒක වැරදි. මරණය කියන එකේදී භාගතුන් වහන්සේ විවහාරය තුල හිටියා. නමුත් මරණය කියන එකේදී භාගතුන් වහන්සේ පෙන්ලා දුන්න අර්ථය තියෙනවා. ඒකේ ස්කන්ධයන්ගේ බිදියාම ආදී වශයෙන් ලෝකේ අනිත්‍ය ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා සමුදේවය විදිහට. ස්වාමීනි එතකොට මේ සමුදේ ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව ඒ කරුණමයි සාකච්ඡා කරමින් සිටී ස්වාමීන් වහන්සේ. දැන් ඒත් එක ස්වාමීන් වහන්සේ අර ලස්සන කරුණකින් ගියවර මේ දැන් මීට ටිකකට කලින් නැද නතර කළා. ඒ තමයි කොට්ටිද සූත්‍රය මුල් කරගෙන මේ ස්වාමීන් වහන්සේ ඒ කරුණත් එක්ක දැන් ඒ කියන්නේ දැන් අපි මේ ජීවිතය ගත්තාම ඇස රූපය මේ කෙරෙහි පවතිනා වූ යම් බන්ධනයක් යම් චන්දරාගයක් ඇද්ද ඒක ඇසුරු කරගෙන තමයි මේ පැවැත්ම සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. දුක්ඛ සමුදය හටගන්නේ. ඒ දුක්ඛ සමුදය නිරන්තරයෙන්ම මේ ජීවිතවල සාමාන්‍ය පුද්ගලයා තුළ ක්‍රියාත්මක වෙනවා. ආර්ය ශ්‍රාවකෙක් පමණයි ඒ යථා ස්වභාවය අඳුනගෙන ඒක ගැන ඒ ස්වභාවය ගැන කලකිරිලා කියන්නේ ඒක අවබෝධ කරගෙන කියන කරුණු සහිතව අවබෝධ කරගෙන ඒ කෙරෙහි නොයලෙන ආකාරයට හිත පවත්වන්න උත්සාහ කරන්නේ ආර්ය ශ්‍රාවකෙක් පමණයි. ඒ විදිහේ උත්සාහයක් තුළ ඒ ශ්‍රාවකයාගේ සිත ඒ ස්වභාවයන් ඒ කියන්නේ මේ ධර්මයන් පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව සතුටින් හිත බැසගන්නේ නැහැ. සතුටින් හිත ඒ තුළ පිහිටන්නේ නැහැ. ඒ ස්වභාවය දන්නවා මේක මේ වගේ දෙයක් කියලා. අනිත්‍ය දෙයක්, අනාත්ම දෙයක්, දුකට අයිති දෙයක්. මේක හටගන්න නැති වෙන දෙයක්. ඒ ස්වභාවය පිළිබඳව ඒ ශ්‍රාවකයා බොහොම සිහියෙන් යුතුව දකිනවා, අවබෝධ කරනවා. ඒ අවබෝධ කිරීම තුළ ඒ ශ්‍රාවකයාට හිත නොඇලී යනවා ඒ කෙරෙහි. ඊට පස්සේ විරාගා විමුච්ඡති. මේ සිත මුළුමනින්ම ඒ බන්ධනේ නිදහස් වෙලා යනවා. ඉතින් මේ විදිහට ඒ සංයෝජන හට ගැනීම ගැන කොටිත මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්න වලට සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. ඉතින් අපි ඉදිරියේදී දැන් ආයතන ගැන කතා කරනකොට අපිට ඒ කරුණ පිළිබඳව විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් දැන් අපි තේරුම් ගන්න ඕනේ මෙතන මේ බන්ධනය කියන දේ හැම සත්වයක පුද්ගලයෙක් තුළම. සත්ව කියන අර්ථයත් ඒකනේ තියෙන්නේ. ඒ ලෝකේ සත්වයක් නෑ පුද්ගලයෙක් නෑ කියලා කතා කරනවා. ඉතින් සත්වයේ පුද්ගලෙක් නැත්නම් කර්මයක් පැනවෙන්නේ කොහොමද? කර්මයේ පැනවෙන්නේ සත්ව පුද්ගල මේ හඳුනා ගැනීම මතනේ. සත්ව පුද්ගල ස්වභාවය මතනේ. ඉතින් ඒ වගේ අදහසකට සාමාන්‍ය කෙනෙක් එකපාර ආවොත් දැන් අපි අවබෝධයක් තුළ රහතන් වහන්සේ පැමිණෙන අවබෝධය කෙනෙක් කෘතිමව ගන්න ගියොත්
අර්බුදයක්. එතන තියෙන බලවත් අර්බුදයක්. එතන තියෙන බලවත් වැරැද්දක්. ඒ සැබෑ ශ්‍රාවකයා සැබෑ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙච්ච සැබෑවට මේ ධර්මය අවබෝධ කරගත්තු කෙනා කවදාකවත් මේ ඒ ධර්මය වරදවා ගන්නේ නැහැ. සමහරව භාවනා කරන්නේ නැහැනේ මම වෛර නැත් එක්කම. ඒවා ඒ විදිහට හරිය දෘෂ්ටි ඒවා. එතකොට සත්ව ස්වභාවය පුද්ගල ස්වභාවයක් ලෝකයේ තියෙනවා කියන එක පැහැදිලිව භාගතුන් සත්ත්ව සූත්‍රයේදී දේශනා කරලා තියෙනවානේ. සත්‍යය කියන්නේ මොකද? පුද්ගලයා කියන්නේ මොකද? මොකක්ද ඒකේ අර්ථය? දැන් පැහැදිලිව භාගතුන් වහන්සේ පුද්ගල කියන වචනයත් පාවිච්චි කරලා තියෙනවා අටපුරුෂ පුද්ගල. පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඒ රහතන් වහන්සේලා ඇතුලේ ශ්‍රාවකයන්ටම පුද්ගල කියන වචනේ භාගතුන් වහන්සේ පාවිච්චි කරනවා. ඉතින් ලෝක විවහාරය තුළ රහතන් වහන්සේ මේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නවා. විවහාර ඉක්මවා යන්න බෑ. එතකොට විවහාර ඉක්මවා යන අවස්ථාවක් ඉනවා ශ්‍රාවකෙකුට ඒ දක්වා ශ්‍රාවකෙක් ඒ විවහාරය තුළ සහ ඒ පිළිගැනීම තුළ තමන්ගේ විමර්ශනේ පැවැත්විය යුතුයි. ඒක ඒ ස්වභාවය ඊට කලින් බලාත්මක කරගන්න ගියොත් මොකද වෙන්නේ? එතෙන්දී දෘෂ්ටි ජාලාවකට වැටිලා අවසානයේදී කර්මය පිළිගන්නෙත් නැහැ. දැන් මේ ඒ අවස්ථාවේදී දැන් පුන්නමා සූත්‍රයේ තියෙන ලස්සන ප්‍රකාශයක්. පුන්නමා සූත්‍රයේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරාට පස්සේ කරුණ ටික ආපු ප්‍රශ්නවලට එතකොට මේ භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ සිත් විමසලා බලනවා. දැන් මේක තීරුම් ගත්තද මේ භික්ෂුන් වහන්සේලා කියලා. ඒ වෙලාවේදී එක භික්ෂුවගේ හිතේ ඇති වෙන මෙහෙම ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ඉතිකිරබෝ රූපං අනාත්තා. මේ රූපය අනාත්මයිලු. වේදනා අනාත්තා, සංඥා අනාත්තා, සංඛාර අනාත්තා, විඥානං අනාත්තා. මේ රූපේ වේදනා සංඥා සංඛාර මේවා අනාත්ම නම් ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන අනාත්තකතානි කම්මානි කතමත්තානි පුසිත්තන්ති. මේ අනාත්මය තුළ කරපු කර්ම කොහේද විඳවන්නද? කොහෙද විඳවන්නේ මේවා? කොහෙද මේවා විපාක දෙන්නේ? කියලා වන්න භික්ෂුවගේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒක දැනගන්නවා. ඒ භික්ෂුවගේ හිතේ ප්‍රශ්නේ ඇති වුණා කියලා. ඒ කියන්නේ දැන් අනාත්ම නම් මේ ඔක්කොම තමන්ගේ වශයෙන් පවත්වන්න බැයි නම් මේ තුල මොකුත්ම නැත්තම් මේ කරන කර්ම කොහෙද විපාක දෙන්නේ කියන ප්‍රශ්නේ ඇති වෙනවා. ඒක අනාත්මයිනේ. ඔව් එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. ඨාණංකෝ පණේතම් භික්ඛවේ විජ්ජති. යං ඉදේකච්ච මෝග පුරුෂෝ අවිද්වා අවිජ්ජාගතෝ තණ්හා විගතෝ. ඒ කියන්නේ මේ සමහර පුද්ගලයෝ ඉන්නවා අවිද්‍යාවේ අන්තයටම බැසගත්තෝ. අවිද්‍යාවේ කෙලවරටම ගිය. තණ්හාවේ අන්තයටම ගිය. තණ්හාවෙන් සිත බැසගත්තෝ. එවැනි පුද්ගලයන් මේ ශාස්ත්‍රූ ශාසනය පවා චේතසා සත්තු ශාසනං අතිධාවිතබ්බම් මඤ්ඤය. මේ ශාස්ත්‍රූ ශාසනය පවා ඉක්මවා යන කල්පනා කරනවානේ. ශාස්ත්‍රූ ශාසනය පවා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ශාස්ත්‍රූ ශාසනය කියන්නේ භාගතුන් වහන්සේගේ අවවාදය. බුද්ධ වචනය. ඒ බුද්ධ වචනයත් ඉක්මවා ගිහිල්ලා කල්පනා කරන්න යනවා. එතකොට භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහිම සමහර අයට හිතන ඉතිකිර බෝ රූපං අනාත්ත. මේ රූපය අනාත්ම නම් විදීම අනාත්ම නම් සංඥා සංකාර විඥාන මේවා අනාත්ම නම් මේ ඒ අනාත්ම උදේ තුල කරපු කර්මයන් කොහේ විපාක දෙයිද කියලා හිතනවා කියලා. දැන් ඔය වගේනේ මේ සත්වයේ පුද්ගලෙක් නැහැ කියන කතාව. සත්වයක් නැහැ පුද්ගලෙක් නේ. එහෙනම් කර්ම ස්වභාවය. ඒතර මේ ගැන ප්‍රශ්නයක් හට ගන්නවා. ඒතර ප්‍රශ්න හටගත්තාම මේගොල්ලන්ට උත්තරයක් දෙන්න නැහැ. ඒ උත්තරේ නැති නිසා ඒ අය කියනවා එහෙනම් කර්මයකුත් නැහැ. විපාකයකුත් නැහැ. මොනවත් නැහැ. මෙතන තියෙන හිස් බව. ඒ හිස් බව කියන එක අවබෝධ කළ යුතු දෙයක් මිසක් ඒක මේ බලෙන් සිතේ පිහිටවා ගන්න ඕන එකක් නෙමෙයි. ඒක අවබෝධයක් තුළ ඇතිවෙන දැක්මක්, ඒක වැටහීමක්, ඒක ඥානයක්. ඒ ඥානය පෘථග්ජනයාට පැමිණිච්ච ගමන් ඒක විවහාරයට ඒ පැමිණුණ ගමන් එයා හිතන්නේ මේ ලෝකේ එනම් කර්මයක් නැහැ, විපාකයක් නැහැ. මේ ස්වභාවය කියලා දෙන්නේ. ඔව් ඈ? පිනපව කියලා දෙන්නේ. මොනවත් නැහැ. ඒක හරියට අර මක්කලි ගෝසාලගේ ප්‍රකාශය. මේ මක්කලි ගෝසාලගේ ආගම අදහන්න පටන් ගන්නවා ඊට පස්සේ. හැබැයි නමින් බෞද්ධ. ඉතින් ඒ විදිහට අවසානයේ මක්කලි ගෝසාලගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා තමයි එයාගේ ධර්මයේ හැසිරීම කෙලවර වෙන්නේ. ඒ නිසා ලෝකේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මහන්නේ මේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා අහනවා ඊට පස්සේ. භාගතුන් වහන්සේ විසුණු වහන්සේලා උත්තර දෙනවා ස්වාමීනි අනිත්‍යයි. යමක් අනිත්‍ය වෙන එක දුකයිද සැපයිද? ඒක දුකක්. යමක් අනිත්‍ය වෙන වෙනස් වෙන ස්වභාවයට අයිති වෙන එක මම මාගේ කියලා පිළිගන්න සුදුසුද? මම මාගේ කියලා පිළිගන්න සුදුසු නෑ. ඒ නිසා මහන්නේ මේක අතීත අනාගත වේවා වර්තමාන වේවා ආධ්‍යාත්ම බාහිර වේවා මේ කුල සාකාරයෙන්
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා නුවණින් විමසමින් දකින්න. අන්න එතකොට මේකේ ඇත්ත පේනවා. මේකේ යථාර්ථය දකින්න පුළුවන්. එහෙම නැතුව මේක සිතේ පිහිටුවා ගන්න ඕනේ කරන සත්පුද්ගල ස්වභාවය නෑ කියන එකක් නෙවෙයි. මේක හේතුඵල ධර්ම තුල හටගන්න දෙයක්. හේතුඵල ධර්ම නැතිවීම නැති යන දෙයක්. සමුදයත් අත්ංගමයක්. සමුදයත් වයත්. මේ විදිහට දකිමින් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන ශ්‍රාවකයා සැබෑවට මේ උපාදානයෙන් නිදහස් වෙලා මේ මුළු කෙලෙස් වලින්ම නිදහස් වෙන්න ඒ ශ්‍රාවකයට උපකාර ලැබෙනවා මේ විදිහට ධර්මය වටහා ගත්තා. පින්වත්නි අද පංච උපාදානස්කන්ධය මුල් කරගෙනමින් මේ සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සන වලදී කොටස තමයි අපි පින්න ස්වාමීන් වහන්සේ අපට විස්තර කරන්න යෙදුනේ. ඉතින් එහිදී අපි මේ දවස් කීපයක් මේ පංච උපාදානස්කන්ධයට අදාළ කොටස ගැන බොහෝ ධර්ම කාරණාවන් රාශියක් සාකච්ඡා කරන තුන පුන්නමා සූත්‍රය මුල් කරගෙනමින් ඒ සූත්‍රයේ මුල් කරගෙන විශාල සූත්‍ර කරුණු රාශියක් අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට විග්‍රහ කරන්නට දුන මේ රූපේ හට ගැනීම, රූපේ නැතිවීම, ඊට පස්සේ ඒ වගේම මේ පංච උපාදානස්කන්ධයට අදාළව සතර සතිපට්ඨාන ඊළඟට සමුදේ වය කියන අදහසුනුත් වෙනම කොටසක් විස්තර කරන ඒ කොමක්ද කියන කරුණු සියල්ලම අපේ පින්න ස්වාමීන් වහන්සේ අපට ඊ타ත්ම අගන ආකාරයෙන් අපට පැහැදිලි වන ආකාරයෙන් අපට සරලව අපේ ස්වාමීන් වහන්සේ විස්තර විභාග කරන්නට යෙදුණා. ඉතින් අපි මුලින්ම පුණ්‍ය අනුමෝදනා කර සිටමු අපට මේ උතුම් ධර්ම කාරණාවන් කියලා දෙන අපේ පින්න ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සීල ආරක්ෂාව රැකවරණේ රත්නත්‍රි සලසේවා දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සලසේවා තව තවත් මේ උතුම් ශාසනික මෙහෙවරේ යෙදෙමින් ගෞතම බුදු සසුනේ උතුම් පිළිසන ලබන්න මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම පින්වත්නි අප මේ පින්වතුන් මතක් කර සිටින දැන් ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන මේ ධම්මානුපස්සනාවට දාලා ඊළඟ කොටස ආයතනයන් පිළිබඳව. ඒතර ආයතනයන් පිළිබඳව අප සාකච්ඡා කරන අපේ පින්න ස්වාමීන් වහන්සේත් මේ සාකච්ඡාවේදී ඔබට මතක ඇති අවසානයේ අපි ඒක සූත්‍රයක් මුල් කරගත්ත කොට්ටිත සූත්‍රය. ඔන්න ඒ සූත්‍රය ඔබට සංයුතිනිකායේ තියෙන ඔබට මේ පොත් වහන්සේ බලලා කීව ගන්න හැකියාවක් තිබුණොත් ඔබට ඊළඟ වැඩසටහනේ එය ධර්ම කාරණාවන් මනාකොට තේරුම් ගන්න ඔබට පහසුවක් උපකාර වේ. උනේයත් මතක් කරමින් අප අද වැඩසටහනේ පුණ්‍ය අනුමෝදනාවට සූදානම් වන්නේ. ඉතින් අද ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා දායකත්වයේ දරන්නේ නම්බර 92 කැන්දලියද්ද පාලු ගණේ මුල්ලේන ලිපිණී පදිංචිව සිට මීට මාස 6කට පෙරදී මිය පරලොව ගිය WAL වැලිවිට පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් KA අමරාවති මෑණිකේ බිරිඳ දූ දරුවන් මුඩුමුඩි මිරිවියන්ගේ දායකත්වයෙන් යුක්තව රැස්වූ පින පින්කැමති සිළු දෙවියෝ දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා. සද්දේව රජුන් ඒ වගේම දතරාෂ්ඨ විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව් මාරද දරුවන් ආලවක සෙම්පතිතුමන් සීවක සෙම්පතිතුමන් ඇතුළු සියලු සෙම්පති දෙවිවරුද මේ පින් බීමට අධිග්‍රහිත සිටින්නා වූ සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ වගේම සුමන සමන් දෙවිවරුන් උපුල්වන් දෙවිවරුන් ලක්දිව බුදු සසුන සුරකින්න නානා නම් ගොත්වාසී ප්‍රදේශ බාර පළාත් බාර සිළු දෙවියෝද මේ පින් අනුමෝදන දිව්‍යාවුස වර්ණ සැප බලයෙන් වැඩිත්වා. ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා. පිනින් සතුටු වන සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයේ දරන කේ අමරාවති මණිකේ මෑණියන් ඒ වගේම දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් සියලු ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා. දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම නම්බර 92 කැන්දලියද්ද පාලු ගණේ මුල්ලේන ලිපිණී පදිංචිව සිට 2021 ජනවාරි මාස 31 වන දින එනම් මීට මාස 6කට පමණ පෙරහිදී මිය පරලොව ගිය WAL වැලිවිට පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරු පින්නතුන් නමින්ද ඔබ අප සියලු දෙනා නමින්ද මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයේ අනන්ත සසර පුරා මෙහිමුණ දක්වා පින් බලාපොරොත්තුෙන් ඇතනම් ඒ සියලු ඥාතීන්ගේද පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා. ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම දායකත්ව දරු අමරාවති මණිකේ මහත්මියට පවුලේ දූ දරුවන් මුණුබුණු මිනිබිරියන් ඇතුළු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන්ව ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. කරන කියන සිතන පතන සියලු ධර්ම කිතුම් පැතුම් රැකී ආරක්ෂාවන් ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී එතන හැමදේමත් සාර්ථක වෙත්වා. හැම දිනාටම තව තවත් ජීවිතයට බාධා කරදර වලින් තොරව සුවසේ පින් ධම්මික රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ රැස් කරන්නා වූ සීල පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සමලෙස මේ පින් අනුමෝදන් ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සිල් ගුණ ධම් වඩන මහා සංඝරත්නයේ මේ පින් අනුමෝදන් දුක් නිරෝගී සුවපත් භාවයෙන් චිරජීවනයෙන් යුක්තව ගෞතම බුදුසසුනේ උතුම් පිළිසරණ ලබන්න මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඔබ අප හැම දිනාගෙම දෙමාපිය ගුරුවර නේද හිතමිතුරු ඇතුළු සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දානීය උදව්පකාර කරන නන්නයිරුම් උදව්පකාර කරන්නා වූ සිව්පසෙන් අපපකාර කරන්නා වූ හැම දිනාටත් මේ පින් සමලෙස අනුමෝදන්ව ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. තුනුරන්ගේ ආශිර්වාදයෙන් දිව්‍යන්ගේ ආරක්ෂාවෙන් රැකවරණින් පිරිනුපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව සුවසේ ජීවිතයට තව තවත් උතුම් පින් දහමක් රැස් කරගැනීමෙන් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න ඔබ අප හැම දිනාටම මේ පින් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.